මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛ වගකීම පැවරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේත් තවත් අමාත්‍යාංශ කිහිපයකත් වැය ශීර්ෂයේ සාකච්ඡා කරන මේ වෙලාවේ කරුණු කිහිපයක් මේ ගරු සභාවේ අවධානයට යොමු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්න ලක්ෂ 69කට අධික ජනතා බලවේගයක් දහසකුත් අභියෝග මැද්දේ ඒ තීන්දුව ගත්තේ ඒ ජනවරම නිර්මාණය කළේ ප්‍රමුඛ වශයෙන් අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය වැඩි වශයෙන් අවධානය යොමු කළා. එදා ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනකොට ඒ පිළිබඳ බුද්ධ්‍යංශ වාර්තා ලැබිලා තියෙද්දී ඒවා ගැන නිසි අවධානයක් යොමු නොකර තියෙනකොට තාත්තා මට කියපු හින්දා මන්නම් පල්ලි ගියේ නැහැ කියලා hina වෙලා කියන ඇමතිවරු හිටපු රටක මේ රටේ ජනතාවට ඇතිවෙච්ච අනාරක්ෂිත බව ඊටාම බරපතල තත්ත්වයේ තිබුණා. මේ නිසා තමයි පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජයග්‍රහණය කරන්න මේ රටේ පොදු ජනතාව තීරණය කළේ. එදා ඒ තිබිච්ච අරාජිකත්වයට සාපේක්ෂව අද අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අපිට සතුටු විය හැකි මට්ටමක් තිබෙනවා. මට පෙර කතා කරපු ගරු රංජිත් බණ්ඩාර මැතිතුමා කිව්වා හිරගෙවල් ඇතුලේ ඉන්න අයව මරා දාන තත්ත්වයක් තියෙනකොට කොහොමද ජාතික ආරක්ෂාව තියෙනවා කියලා හිතන්නේ කියලා. සාමාන්‍යයෙන් හිරගයක් ඇතුලේ සාමාන්‍ය තත්ත්වයක් තියෙද්දී බන්ධනාගාර නිලධාරීන් හරි පොලිසිය නිලධාරීන් හරි මට විනාඩි 14යි මන්ත්‍රීතුමා තියෙන්නේ. What is the point of order? වාද කරන්න එපා. නෑ මම හිතන්නේ පාස්කු ඉරිදා සිද්ධියයි මගේ ළමයි කියපු නිසා මම කියන්නේ අපි තමුන්නාන්සලා යුතුයකමක් වෙනවා මේක ගැන ඇඟිලි දික් කරන්නේ නැතුව මේ සිද්ධියට සම්බන්ධ This is not a point of order, honourable member. Honourable Vimal Weerawansa, please continue. මම කාටවත් ඇඟිලි දික් කරන්න නෙවෙයි මම මේ ඔබතුමාට මම ධර්ණ කණ්ඩු ටික කියන්න යන්නේ. තමුන්නාන්සේ කලබල වෙන්න එපා. මේ සාමාන්‍ය තත්ත්වයක් හිරගෙදරක තියෙද්දි මේ විදිහේ සිද්ධියක් වුණා නම් අපි කවුරුත් ඒක හෙලා දකිනවා විතරක් නෙවෙයි ඒක නොවිය යුතු දෙයක් හැටියට විවාදයෙන් තොරව පිළිගන්නවා. නමුත් ගරු මන්ත්‍රීතුමා තීරුම් ගන්න මේක සැලසුම් කරපු අය තමුන්නාන්සලා මොන කතා කිව්වත් මේක සැලසුම් කරපු අය මේක සැලසුම් කරේ පහුගිය මාසේ 18ට කලින් වැලිකඩ හිරගෙදර සිද්ධ වෙන්නේ. වැලිකඩ හිරගෙදර සිද්ධ වෙන්න සැලසුම් කරේ ප්‍රධාන වශයෙන් එතන හිටිය හිරකරුවෙක් සමයන් කියන පාතාල අපරාධකාරයාගේ ගෝලයෙක් චතුරංග කියලා. මේ චතුරංග කියන සිරකාරයා තමයි වැලිකඩ ඇතුලේ මෙවැනි සිද්ධියක් ඇති කිරීම සඳහා සූදානම් වුණේ. ඒගොල්ලෝ ඒකට පූර්ව පෙරහුරුවක් පැවැත්තුවා. බුද්ධ්‍යංශ වලින් මේ තොරතුරු සත්‍ය බව අනාවරණය කරගෙන තියෙනවා. මේගොල්ලෝ සබඳතා පවත්වපු දුරකථන අංක තියෙනවා. ඒ උපදේශගත් අය ඉන්නවා. අන්තිමට මේ චතුරංග කියන හිරකරුවත් තවත් හිරකරුවෙකුත් ඒකට සහාය දුන්නු එක ජේලර්වරයෙකුත් විවිධ ස්ථානවලට මාරු කරලා ඇරියා. හිරකරුවන් බූස්සට ඇරියා. ඒ ජේලර්වරයා වෙනත් කදවුරකට ඇරියා. ඒකත් එක්ක වැලිකඩ හිරගෙදර මේ සිද්ධිය ඇති වෙන්න තිබිච්ච අවකාශය ඇහිරුණා. එහෙම නැත්තම් මේ අවසනාවන්ත තත්ත්වයේ කලබලකාරී තත්ත්වයේ ඇති වෙන නියමිතව තිබුණ වැලිකඩ හිරගෙදර. ඒ කලින් බුද්ධ්‍යංශ වලට තොරතුරු වාර්තා වෙච්ච හින්දා පෙරපියවර ගන්න පුළුවන් වෙච්ච හන්දා ඒ තත්ත්වයේ වැළකුණා. එතන තමයි ඒගොල්ලෝ අත්හදා බැලීමක් කරලා තිබුණා එක්තරා පෙති වර්ගයක් දවස් දෙකක් දෙන්නෙකුට දුන්නා. ඒ පෙති පාවිච්චි කරපු අය තමන්ගේ සිරුරු කපා ගත්තා. ඒවා සාක්ෂි හැටියට තියෙනවා. ඕනනම් වැලිකඩ හිරගෙදර ප්‍රධානයාගෙන් අහන්න පුළුවන් පහුගිය දවස්වල එහෙම සිද්ධිය දෙකක් වෙලා නැද්ද දවස් දෙකක. ඒ සාක්ෂි විදියට තියෙනවා. ඒවා එළියෙන් ගෙනාවේ කොහොමද කියලා බුද්ධ්‍යංශ හොයාගත්තා. එතකොට වැලිකඩ හිරගෙදර තත්ත්වය ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන් වුණාට අනෙක් හිරගෙවල් වලත් මේ තත්ත්වය ප්‍රවණතාවය ඇති වෙයි කියන අවදානම ඒක සම්පූර්ණයෙන් තුරන් කරගන්න බැරි වෙලා තියෙනවා. ඔබ දකින්න ඇති රූපරාමු. හිරකරුවන් සමගම ගහගන්නේ. හිරකරුවන් සමග මරාගන්නේ. සාමාන්‍ය තත්ත්වයක් සාමාන්‍ය මානසික තත්ත්වයක් යටතේ හිරකාරයෝ මරා ගන්නවද? හිරකාරයෝ ගහ ගන්නවද? සාමාන්‍ය මානසික තත්ත්වයක් යටතේ. හොයලා බලන්න එතන තියෙන ඩිස්පෙන්සරියේ
ඔබතුමා කිව්වා පෙති තියනවාද මිනිස්සු කුලප්පු කරන්න කියලා. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ මම හිටියා මාසයක් රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට. මම හිටපු සිරකුටියට ඉස්සරහ සිරකුටියේ හිටියේ තවත් හිරකාරයෝ සාමාන්‍ය හිරකාරයෝ. ඒ එක හිරකාරයෙක් දවස් එකමාරක් ඒ තිබිච්ච ඩිස්පෙන්සරියෙන් කොහොමෙන් හරි මොකද්ද පෙත්තක් ගහලා දවස් එකමාරක් බිත්ති අල්ලගෙන දඟලනවා ඇම්බරෙනවා කෑ ගහනවා මොනව වෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. දවස් එකමාරක්. ඒ කොහොමද වෙන්නේ? මානසික රෝගීන්ට දෙන්න ඕන කරන පෙහෙත් මේගොල්ලෝ යම් අවස්ථාවකදී පාවිච්චි කරනවා. මානසික රෝගයක් නැති කෙනෙක් ඉතා බලවත් උමුතු තත්ත්වයේ ඉන්න කෙනෙක්ට පාවිච්චි කරන්න තියෙන බෙහෙත් පෙති මාත්‍රාව අධිකව ගත්තම ඔහු දන්නේ නැහැ ඔහු කරන්නේ මොකද්ද කියලා. ඔහුට තේරෙන්නේ නැහැ ඔහු මොකද්ද කරන්නේ කියලා. ඔහු හසුරෙන්නේ ඔහු ස්වභාවිකව නොදැන. මේ මහර බන්ධනාගාරයේ ඩිස්පෙන්සරියේ මානසික රෝගීන් සඳහා තාම බලවත් මානසික රෝගීන් සඳහා දෙන්න ගෙනල්ලා තිබිච්ච පෙතිවලට මොකද උනේ කියලා හොයලා බලන්න. ඒ දොස්තර මහත්තයා තමුන්වන්සලට උදව් කරන දොස්තර මහත්තයෙක්නේ. ජනතා විමුක්ති පෙරමුණේ බොහොම ක්‍රියාකාරී දොස්තර මහත්තයෙක්. නෑ මගේ පක්ෂේ නෙවෙයි. දැන් වාගේ පක්ෂ එක්සත් ජාතික පක්ෂේද? වාගේ පක්ෂ එක්සත් ජාතික පක්ෂේද? තාම එක්සත් ජාතික පක්ෂේද? හොඳයි. එතකොට ගරු මන්ත්‍රීතුමා ඒ 22000 පෙති වර්ග 22000ක් ඔය ඩිස්පෙන්සරියේ තිබුණා. හොයලා බලන්න ඒකට මොනවද උනේ කියලා. නිකන් අපිට ලේසි අපිට ඕන කරන ආකාරයට සිද්ධිය කර්තකතනය කරගන්න. නමුත් අපි දන්නවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දැන් මම රිමාන්ඩ් බන්ධනාගාරයෙන් දැද්දිත් ඒ හිටපු හිරගෙදර ඉන්න පුළුවන් මගේ මතකය අනුව 1000කට පමණ. හැබැයි ඒ දවස්වල 3000ක් විතර හිටියා. සමහර හිරකරුවන් වැසිකිළිය උඩ ලීය දාලා නිදා ගන්න. ඒ තරම් තදබදයක් ඒ වගේ බවනුවෙත් තිබුණා. ඒ කියන්නේ දරා ගන්න බැරි තරම් ඉස්සරකරුවන් ප්‍රමාණයක්. ඒක අද ඊයේ තත්වයක් නෙවෙයි. මීයේ පෙරද වෙච්ච තත්වයක් නෙවෙයි. දිගටම හිරගෙදර වල තත්වය ඕක. ඒ නිසා තමයි පහුගිය අපේ ආණ්ඩුව ඔය වැලිකඩ හිරගෙදර වගේම වෙනත් ඊට වඩා වෙනස් ස්ථානවලට ගෙන යන්න පටන් ගත්තේ. ඒවට ඉඳිකිරීම කරන්න පටන් ගත්තේ. මේ නිසා මේ යම්කිසි ආතතියක් නිර්මාණය වෙන තත්වයක් තියෙනවා තමයි. හැබැයි ඒ තත්වය හිතාමතාම යොදාගෙන උනා සැලසුම් සහගත උවමනාවකට. ඒ නිසා තමුන්වන්සලා මේක ජාතික ආරක්ෂාව බිඳ වැටීමේ ප්‍රශ්නයක් හැටියට සලකනවා නම් ඒක මුලාවක්. ලෝකේ ඕනම රටක යම්කිසි සිරකරුවන් සංවිධානාත්මකව කැරලිකාරී ලෙස හැසිරෙනවා නම් ඒක පාලනය කරන්න යම්කිසි බලය පාවිච්චි කිරීමක් කරන්න වෙනවා. එහෙම නොකර ඉන්නේ නැහැ. ඔහේ බලාගෙන ඉන්නේ නැහැ. අනික PCR පරීක්ෂණ ඉල්ලලා මේ සිරකරුවන් කැරලි ගැහුවයි කියනවා නම් ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඔවුන් ඇත්ත වශයෙන්ම සාමාන්‍ය මානසික තත්වයකින් නෙවෙයි මේ ක්‍රියාකාරීත්වයේ යෙදුනේ. ඒ තුවාලකරුවන්ව ගිහිල්ලා හම්බෙලා කතා කරලා බලන්න. රෝහල් වලට ගිහිල්ලා ඒ අය දන්නේ අය මොකද කළේ කියලාවත්. මොනවද උනේ කියලාවත්. ඒක සාමාන්‍ය මානසික තත්වයක වෙච්ච දෙයක් නෙවෙයි. මේ සිද්ධිය පදනම් කරගෙන තමුන්වන්සලා කියනවා නම් ජාතික ආරක්ෂා බිඳ වැටලයි කියලා ඒක තරම් විහිළුවක් තවත් නැහැ. ගරු මූලසනරුඩ මන්ත්‍රීතුමනි අද මේ රටේ කවර අන්තවාදයකටවත් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බිලිගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. කවර අන්තවාදී ත්‍රස්තවාදයකටවත් අපේ රටේ පොදු මහ ජනතාවගේ ජීවිත බිලිගන්න අවකාශය සලසලා දීලා නැහැ. රටේ ආරක්ෂාව පිළිබඳ ඉතාම නිරන්තර දැඩි අවධානයෙන් බලාගෙන ඉන්නවා. ශානි විජේසේකරද අබේසේකරද මන් දන්නේ නැහැ. අබේසේකර. එතුමා ගැන තමුන්වන්සේ කතා කළා. සරත් වීරසේකර ඇමතුමා කිව්වා කරුණු කීපයක්. මම රිමාන්ඩ් බන්ධනාගාරේ ඉන්නකොට නාවික හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් අරගෙන ආවා මං හිටපු හිරකුටියට. ඒ මිනිස්සු කන්න නැතුව ආවේ. අපි ගාව තිබිච්ච කැමරට එක දුන්න එදාරය කන්න. මොකද ඒගොල්ලෝ කිව්වේ? කිසිම සාක්ෂියක් නැතුව අපිව අත්අඩංගුවට ගත්තා. ගෝඨාභය රාජපක්ෂයි ඕඩර් කළේ කියලා කිව්වොත් ඕගොල්ලෝ අපි නිදහස් කරනවා. මේක තමයි ඔයාගේ මහා නීතිකරුක මොනකරුක ශාන්ලි අබ්බසේකර කිව්වේ. ඒ මිනිස්සු ඒකට එකඟ වුණේ නැති හින්දායි හිරේට දැම්මේ. ඊට පස්සේ තව එකක් කියන්නම්. ඔබතුමා කිව්වා ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන. ඒකට යුද හමුදා බුද්ධ්‍යංශය අත්අඩංගුවට ගත්තා. මොකද්ද පොයින්ට් එක? ඔවුන්ගේ දුරකථනය දෙහිවල ඒ ටෙලිකොමියුනිකේෂන් ටවර් එක සීමාවේ තිබීම ඒ දිනේ තුල එක්තරයි හේතුව. එක නිලධාරියෙක් හිටියා ඔහුගේ රාජකාරී දුරකථනය අමතක වෙලා ඔෆිස් එකේ තියලා ගිහිල්ලා. ඒ දෙහිවල ටවර් එකවට. ඔහු හැබැයි හිටියේ නිවාඩු පිට ගෙදර. ඒ නිලධාරියවත් ගෙනාවා. ඇයි? කරුමෙට දුරකථනය තිබිලා තින්නේ දෙහිවල ටවර් එක යටතේ තියෙන තැනක.
මෙන්න මෙහෙමයි මිනිස්සු අතඩංගුවට ගත්තේ. ඒ ඔය කවුද රටින් පැන්න IP නිශාන්ත කන්දප්පා. ඒ තමයි හොඳම ගෝලයා මෙයාගේ. නිශාන්ත කන්දප්පා රටින් පැන්නේ ඇයි? නීතියට අනුව වැඩ කරන්න ඉන්න තිබ්බනේ. නිශාන්ත කන්දප්පා තමයි රෑ 12ට එකට ඇවිල්ලා නිදාගෙන ඉන්න රාජ් පොලිසිය බාරේ ඉන්න බුද්ධියන්ස නිලධාරීන්ව නැගිට්ටවලා වතුර ගහලා කියපල්ලා තොපි බීලා ඇවිල්ලා කියන්නේ. කියපල්ලා තොපි ගෝඨාභය මේව කරේ කියලා. නිශාන්ත කන්දප්පට එකපාරට දේශපාලන රැකවරණ ස්විස්සර්ලන්තේ ලැබෙන්නේ නිකන්. මේ අපේ ආණ්ඩුව ආපු ගමන් ආවා ස්විස් නාටකම. ස්විස් නාටකම ආවා. අපේ ආණ්ඩුව ආපු ගමන් ස්විස් නාටකම ආවා. ස්විස් නාටකම තමුන්නාසල දන්නවා. අර කවුද කාන්තාවක් ස්විස් එම්බසි එකේ වැඩ කරන. ඒක විශාල ප්‍රශ්නයක් හැටියට මවාපාන්න ගියා. අන්තිමට හෙළි වුණා ඒක පට්ටබල් රඟපෑමක් කියලා. මේ විදියට මේ රාජ්‍ය මර්ධනයක් තියෙනවා. මේ රටේ නිදහසක් නැහැ, ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා බටහිරට ඕන කරන රසමසවුලු ටික නිර්මාණය කරගන්න එක මෙහෙම යනවා. ගෝඨාභය රාජපක්ෂ ආපු ගමන් ස්විස් නාටකම නැටුවේ ඒකට. ස්විස් නාටකම හැදුවේ ඒකට. ඒ ස්විස් නාටකමේ හිටපු කාන්තාවත් කවුද? කාගේ කවුද? එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මොන පුද්ගලයාගේ මොන කෙනාද? ඒක දන්නේ නැහැ. කැලණියේ එක්සත් ජාතික පක්ෂ කාට සම්බන්ධ කෙනෙක්ද ඒ ස්විස් නාටකමේ නෝනා? ඒක කියන්න එපා කියන්නේ ඉතින් ඇත්තනේ. ඇත්ත කියන්න එපයි කියලා කියන්නේ කොහොමද? ඇත්ත කියන්න එපයි කියන්නේ කොහොමද? ශානිට නෙවෙයි කාටවත් අපි නීතිය අතට අරගෙන නැහැ. අද අරලියගහ මන්දිරයේ ඇමතිවරු රැස්වලා තීරණය කරන්නේ නැහැ. අනුර දිසානායකලයි අරගොල්ලොයි මේගොල්ලොයි කමිටුව රැස්වලා තීරණය කරන්නේ නැහැ. Honorable member, you have 2 more minutes. 2 more minutes. කාවද හිරේ දාන්නේ කියලා එහෙම තීරණ කරන්නේ නැහැ. එහෙම සාකච්ඡා නැහැ. ඒ නිසා එදා අරලියගහ මන්දිරය ඇතුලේ තීරණ ගත්තේ. එදා ඒක කරේ. ඒ නිසා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. කවුද අපේ DIG අනුර අනුර සේනානායක මාස කීයක් හිරේ දාගෙන හිටියද? අන්තිමට කෝ වැරදි කරුවලාද? නීති හමුවේ වැරදි කරුවලාද? ඒ මිනිස්සයා ලෙඩක් කළා. හිරගෙදර බෙහෙත් ටික හරියට බොන්න ලැබුණේ නැහැ. ඒත් පොලිස් නිලධාරියෙක් තමයි. නීතියට අනුව වැඩ කරපු පොලිස් නිලධාරියෙක් තමයි. ශානිට වැඩිය උසස් නිලධාරියෙක්. එහෙම නිලධාරීන්ව බොරු පටලෝ හිරේ දාපු ශානිය ගැන කිමුල් කඳුළු හලන අයගෙම තේරෙනවා ශානි කාගේ කවුද කියලා. ශානි කාගේ කොන්ත්‍රාත් කරපු කෙනෙක්ද කියලා. ඒ නිසා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ රටේ පොලිසිය ස්වාධීන වෙන්න ඕන. ඒක පිළිබඳ විවාදයක් නැහැ. පොලිසිය දේශපාලනඥයෝ කියන පදේ නටන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි මේ රටේ ස්වාධීන කරනවයි කිය කරලා අන්තිමට තෝර පලිගත්තු එක තමයි දඩයන් කරපු එක තමයි කළේ. එහෙම කරපු අය අද කතා කරනවා ස්වාධීන පොලිසියක් නෑ හරිම දුකයි කනගාටුයි කියලා මෙතන හුටු පෙර නහයෙන් අඩන්න ගන්නවා. ඒව දකිනකොට අපිට කොහෙන් hina වෙන්නද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අද චකිතයක් තියාගන්න කිසි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නෑ. මේ රටේ මිනිසුන්ගේ සුරක්ෂිත භාවය අද ආරක්ෂා කරලා තියෙනවා. කිසිම වර්ගවාදී අන්තවාදී ත්‍රස්තවාදී කල්ලියකට ඕන කරන විදියට මේ රටේ නීතිය අවභාවිතා කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා අද ඒ තමන්ගේ ආණ්ඩුව තියෙන කාලේ සමහරු දාපු සෙල්ලම් දාගන්න බැරි හන්දා. Honorable member, please wind up. මං අවසන් කරනවා. දාගන්න බැරි වෙච්ච හන්දා ඒ වේදනාව පිට කරනවා හීන් කෙදිරි වලින්. ඒව ගැන අපිට කරන්න දෙයක් නෑ ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. කෙසේ වෙතත් මේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙනුත් අපේ රටේ පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුත් කටයුතු කරන්න අපේ ඒ බලධාරීන්ට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ඔබතුමාට ස්තුතියි.